ආයුබෝවන් ශ්‍රී ලංකන් ඉන්දිසෙට් මුහුණු පොත හරහා සම්බන්ධ වෙන මම ජයන්ත නානායක්කාර මේ ඉන්දිකා ඉන්දිසෙට. අද අපි ආවා වෙලින්ටන් වලට. නවසීලන්තයේ අගනුවර වෙලින්ටන් හි තියෙන ශ්‍රී ලාංකීය විහාරස්ථාන ධම්ම ගවේෂී භාවනා මධ්‍යස්ථානයට. අද මේ ස්ථානයේ තියෙන විශේෂ උත්සවයක්. ඒ තමයි පොසොන් තොරණ. පොසොන් තොරණක් නවසීලන්තයේ පළවෙනි වතාවට ඉදි කරලා අද මේ ප්‍රදර්ශනය පටන් ගන්නවා තව මොහොතකින්. අපි එතෙන්ට මේගොල්ලොත් එක්ක අපේ ඒ සංවිධානය කමිටුවත් එක්ක අපි දලා පොඩ්ඩකින් සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ වැඩි විස්තර ඕගොල්ලන්ට අරගෙන එනවා. දැන් මේ අවස්ථාවේදී අපි සූදානම් වෙන්නේ මේ වෙලින්ටන් නගරයේ මුලින්ම අපි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන පොසොන් තොරණ විවෘත කිරීමටයි. ඒ සඳහා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මේ ස්ථානයට එන්න කියලා. මේ තොරණ අභියසට සියලු දෙනාම කරුණා කරලා එන්න. ඔයගොල්ලෝ දන්නවා අපි ලංකාවට යන්නේ හැම වෙලේම දෙසැම්බර් ජනවාරි වල. ඉතින් කවදාවත් අපේ ළමයි තොරණක් දකින්න ලැබෙන්නේ අවස්ථාවක් වෙන්නේ නැහැ. ඔව් ඒක නිසා මේ තරුණ කල සිටුවා අපේ දරුදැරියන්ට සියතින් තොරණක් දැක බලා ගන්න අවස්ථාවක් සලසා දෙන්න කියලා. ඒක තමයි අද මේ සූදානම් වෙන්නේ. ඒක නිසා අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා මේ ස්ථානට රැඳී ඉන්න. ඒ වගේම තොරණ විවෘත කිරීම අනුතුරුව රෝස්පන් දන්සලකුත් තියෙනවා. ඒකත් මුක්ති විඳින්න කියලා අපි සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි සෑම දිනාටම තිරුවන් සරණයි. අද විශේෂ අවස්ථාවක් වෙලින්ටන් පින්වත් තරුණ එකතු වෙලා විශේෂ තොරන් ප්‍රදර්ශනයක් සංවිධානය කරගෙන තිබෙනවා. ඉතින් මේ වෙලාවේදී ඉතින් අපි ඒ හැම දිනාටම ආශිර්වාද කරලා මේ සහභාගී වෙලා ඉන්න හැම දිනාටමත් එක්පතලා මේ තොරණින් ඇත්ත වශයෙන් විස්තර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතා විශේෂ අවස්ථා කිහිපයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි හැඟීමක් ලබා දෙන්න තමයි මේක සිද්ධ කරන්නේ විශේෂයෙන්ම. ඉතින් මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම මේ පිරිසුත්තර දේශනා කරලා ආශිර්වාද කරනවා හැම දිනාගේම මේ සත්කාර්ය යහපත් පවත්වාගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. මේ වෙලාවේදී විශේෂයෙන්ම අපි මේ මතක් කරන්න ඕනේ මේ තොරණ ඉස්සෙල්ලාම ආරම්භ කරලා තියෙන හදපු පින්වතුන් ඉන්නේ ඉන්වකාගිල්. ඉතින් ඉන්වකාගිල් පළාතේ ඉන්න තරුණ පිරිසක් තමයි මේකේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ සියලු දෙනාගේම උදව්පකාර ඇතුව වැඩක් කරපු වැඩක් තමයි මේ. වෙලින්ටන් පළාතට අලුත් දෙයක්. ඉතින් මේ තොරණට වෙලින්ටන් පළාතේ ඉඳලා ඉදිරිපත් කළා කටයුතු කරපු හැම දිනාටම ආරක්ෂාව ආශිර්වාදය නොවඩුව සැලසේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් හැම දිනාට මේ තොරණ ප්‍රදර්ශනය කිරීමේ කටයුතු යහපත් සිද්ධ කරන තව තවත් මේට වඩා හොඳ දේවල් සිද්ධ කරමින් බුද්ධ ශාසනයට සමාජයටත් තමන්ටත් පිහිටක් හදාගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දැන් ස්වාමින් වහන්සේලා මේ වෙලාවේදී පිරිත් ටිකක් දේශනා කළ හැම දිනාටම ආශිර්වාදය ආරක්ෂාව යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා. හොඳයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවර්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්ත්‍යා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමිත්වා භගවං තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමං තං ठिता කෝසා දේවතා භගවං තං ගාථාය අධ්‍යවාසී බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගල මුත්තමං
අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගලමං පතිරූපදේශවාසෝච පුම්බේ කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහෝ සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච වාචා ඒතං මංගල මුත්තමං මාතා පිතු පට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආර්ති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේත කතඤ්ඤුතා කාලේන ඒතං මංගල මුත්තමං khantīca sovacasata samanānañca dassanaṃ kālena dhamma sākaccā ētaṃ mangala muttamaṃ tapoca brahmacharyaṃ ca ariya saccāna dassanaṃ nibbāna sacca kiriyāca ētaṃ mangala muttamaṃ puttassa loka dhammehi cittaṃ yassana kampati අශෝකං විරජං khemaṃ ඒතං මංගල මුත්තමං ඒතාදිසානි තත්වාන සම්බත්තම පරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti තං තේ සංමංගල මුත්තමන්ති ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අපි ආරාධනා කර සිටිනවා ගරු ස්වාමීන් වහන්සේට විදුලි බුබුලු ආලෝකය විවෘත කරන හැටියට ඒ වගේම ඊළඟට අපි හිතුණා බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීමට පහුගිය දවස්වල බොහොම මහන්සි වෙලා වැඩ කරපු අපේ මාතාවක් ඉන්නවා. අපි දන්නවා ගිය සුමානේ තමයි අපට තරුණ අපි සූදානම් කරගෙන හිටියේ. එදා ඉඳලා මේ වෙනකන් හැමදාම කෑම ලෑස්ති කරලා අද උදේ ඊයේ රාත්‍රියේ ඉඳලා අද උදේ 4 වෙනකන් මේ අපේ නංගිල වලින්ලත් එක්ක එකතු වෙලා කෑම හැදුව මාතාව. අපි ආරාධනා කරලා සිටිනවා ශ්‍රීමති මාතාවට මෙම පිළිමහල් සේවය විවෘත කරන්න ඉන්නේ කියලා. Dear brothers and sisters, through this architectural spectacular, we hope to bring to life the story of Vesak, the celebration of Buddha's life, enlightenment, and Nibbana. On a glorious full moon day in May, Vesak, as per Sakya traditions, Queen Mahamaya, wife of King Suddhodana, is on her way home to her village Kolya to give birth to her first child, Siddhartha. During the month of July, Asala, the great renunciation occurs when Prince Siddhartha, at the robust age of 29, is leading a life of luxury in Kapilavastu, but decides to leave the luxurious royal life in search of a life as an ascetic. On the same day, Prince Siddhartha's son is born.
Prince Siddhartha visits the royal parks and on his way comes across an old man, an ill individual, and a dead corpse. This interrupts his journey and he returns to the royal park in the afternoon and comes across an ascetic monk and finally decides to leave his royal life. Mara the Evil attempts to interrupt this departure many a times but fails. Prince Siddhartha rides Kantaka, his horse, to the river Anoma and stops at the bank of the river, cuts his hair and throws it to the sky. Here begins Prince Siddhartha's rigorous ascetic practice of 6 years. ඊළඟට දැන් මේ තොරණට තව විශේෂ පුජ්‍යලෝ කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා වෙලින්ටන් වලින්. අපි හිතුවා ඒ අයවත් සම්බන්ධ කරලා මේ අදහස් පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මේකේ පුරෝගාමී ඉන්වකාගෙල් ඉඳලා මේ තොරණ වෙලින්ටන් ගෙනල්ලා වෙලින්ටන් අයට පෙන්වන්න මේ ප්‍රොජෙක්ට් එකේ පුරෝගාමී පුජ්‍යලෙන් තමයි තුෂාර ඒ වගේම ලිලූප අපි මේ දෙන්නගෙන් අපි හිතුවා සාකච්ඡා කරලා හොඳයි තුෂාර දැන් ඇයි මේ කරන්න හිතුවේ ඔයගොල්ලන්ට? ඇත්තටම මේ අපි දැක්ක මේ නිව්සීලන්ත මේක වෙලාම නැහැ. අපි හිතුවා මේක වෙලින්ටන් වලට ගේන්න පුළුවන් හොඳයි කියලා. ඉතින් මේ අපි ඉතින් හැමතිස්සෙම මේ පොදු කටයුත්තක් කරනකොට දිලුප මල්ලි, සරත්, ශෂික මල්ලි, තව තරංග පිරිසක්ම ඉන්නවා අපි. ජනක ඔය කට්ටිය අපි හැමතිස්සෙම ඉන්නවා පිරිසක්. ඉතින් අපි කතා කරපුවාම ඔක්කොම කැමති වුණා. මොකද හේතුව මේ අපි හැමතිස්සෙම ලංකාවට නිවාඩුවට යනකොට පොඩි ළමයි අරන් යන්නේ මේ දෙසැම්බර් මාසේ. ඉතින් පොඩි අයට කවදාකවත් ලංකාවේ වෙසක් බලන්න අහුවෙන්නේම නැහැ. ඉතින් මේක හොඳ ඔපචුනිටි එකක් කියලා හිතුවා. ඉතින් අපි දවසක් හදිසියේ එකතු වුණා ගෙදර සාකච්ඡාවක් කරා. අපි ටග්ගාලා තීරණයක් ගත්තා මේක ගේන්න කියලා. ඉතින් අපි හිතුවේ නෑ මේක කොච්චර මේ වියදමක් ඇයිද කොච්චර බරපැන දරන්න වෙයිද කියලා. ඉතින් අපි පොඩි රිස්ක් එකක් ගත්තා. කතා කළා අපි මේ පොඩි ප්ලෑනක් ගැහුවා. හැබැයි ඊටවට වැඩිය සතියක් ඇතුළත අපිට හිතා ගන්න බැරි තරමට මේ ආධාර තුනක් එකතු වුණා. ඉතින් අපි දන්නේ මේ වැඩේ ඇත්තටම ඉතා සාර්ථකව කරා ගන්න පුළුවන් වුණා. මොකද හේතුව මේ අපි ඔක්කොම මේ එකාට එක හිටිය හින්දා මොකද මේක අපිට පදවතිම තිබ මේ කරන්න ඕන කියලා. මම ඒකයි තාත්ත ගත්තේ. හොඳයි. දැන් මේ තොරණ තිබුණේ මුලින්ම හැදුවේ ඉන්වකාගෙල්නේ. ඉන්වකාගෙල් කියන්නේ නිව්සීලන්ත වල පල්ලෙහාම සදර්න් ටිප් එක. එතන ඉඳලා නෝත් අයිලන්ඩ් එකේ පල්ලෙහා ටිප් එක තමයි අපි වෙලින්ටන්. ඉතින් ලිලුප දැන් ඔයා කියන්නේ කොහොමද මේක අපි ට්‍රාන්ස්පෝර්ට් කළේ? දැන් ලොකු මේ පොඩි නේ දැන් බලපුවහම මේක ලංකාවේ තියෙන අපි තුමු තොට ළඟ තොරණ, පෑලියගොඩ තොරණ ඒ වගේ තරටමටම නොදෙවිනි තොරණ. ඉතින් එච්චර ලොකු දෙයක් මෙහි ඉඳලා කොහොමද අපි ට්‍රාන්ස්පෝර්ට් කළේ එච්චර ළඟට එනකන් මේ වෙලින්ටන් වල ගෙනාවේ? ඔයයන් ඒක අත්‍තරම අපි කල්පනා කරා දැන් ඔය වැඩේ අපි හිතුවට හිතන තරම්ම ලේසි නෑ කියලා. ඉතින් ඒකට අපි කොහොමද ප්ලෑන් කරලා ගේන විදිය සේරම ඉතලෙවල අපි ෆ්‍රේට් සර්විසස් කතා කරලා ඒ කරන්න ගියාම එයාට හිතා ගන්න බෑ මේක තොරණක්. ඒගොල්ලෝ යූෂුවලි ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරන දේවල් නෙමෙයි. ඉතින් අපි ඒක බොහොම අමාරුවෙන් හිතලා ප්ලෑන් කරලා කතා කරගෙන සාර්ථකව අපි එහෙ ඉඳලා මෙහෙට ගෙනාවා වෙලින්ටන් වලට. නමුත් ඒ ගේන අතරෙත් අපිට විවිධ අභියෝග හම්බුණා. ඒ චැලෙන්ජස් වලට මුහුණ දීලා තමයි ගෙනාවේ. සමහර දිගම කොටස් තිබුණා. ඒකේ අඩි 20කට ආසන්න දිගක කොටස් තිබුණා. ඒ කොටස් එහෙම අපි ගේනකොට ඒ අයට ගේන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් අපිට අපේ පිරිසගේ දක්ෂතාවය හින්දා අපි හැම වෙලාවෙම මේ ප්‍රශ්නයක් එනකොට චැලෙන්ජ් එකක් එනකොට ඒකට මුහුණ දීලා ඒකට ඕන අවශ්‍ය දේවල් ගෙනල්ලා අපි රැය වෙලා ඒ ගෙනාපු දවසෙත් රැය වෙලා අපි මෙතන එන හොද්දටම බොහොම තදින් වැස්ස සුළඟ තිබිච්ච දවසක අපි ගෙනල්ලා එතන ඒ ටික බොහොම ප්‍රවේශමට බාලා පරිස්සමට අරන් තියලා ඒ ටික අපි මේකට ගෙන ඒ වගේම අපිට දැන් ඊළඟට අපිට කරන්න වෙනවා මේක නැවතත් අපෝ යවන්න. ඒකත් ඔයගොල්ලෝ අපෝ මේක නැවත ඉන්වකාගෙල්ට යවනවා. අපි දැනට තාම තීරණය කළා නැහැ. හරියටම ඉන්වකාගෙල් නැත්නම් නවසීලන්තේ තවත් කොහේ හරි නගරයක මේක පෙන්වන්න සූදානම් වෙමින් යන එකකුත් මේ වෙනකොට ඩිස්කෂන් තියෙන එක. ඉතින් අපි ඒකත් බලනවා එහෙම දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ ඕගොල්ලන්ගේ මේ ව්‍යාපෘතියට ස්වභාවධර්මයක් අපට ආශිර්වාද කරනවා. වාන්ද වෙලින්ටන් කියන සාමාන්‍යයෙන් තද වැහි
තද සුළං තියෙන දවසක්. අද පොඩ්ඩක් සුළු ගන්න. කිසිම වෙනසක් නැහැ. අපිට බොහොම ලොකු සහයෝගයක් දීලා තියෙනවා ස්වභාව ධර්මය උදව් කරලා තියෙනවා. අපි ආවට ඉන්න පිරිස වගේම ස්වභාව ධර්මය උදව් කරලා. හොඳයි. වෙනදාට මෙතන හරි කන්ජෙෂන් එකක් තියෙනවා වාහනවල. අද වාහන කවුරුවත් එන්නේ නැහැ. වෙනම ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක. මොකද මේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක මෙතන? අපේ ඉන්නවා මේ හසිත. යා මේ වාහන මේ කාසෙල් එක. ඉතින් මේ මොනවාද කිසිම අඩුපාඩුවක් නැහැ. ආන්නේ මොනවාද වාහන 6-17ද මේ ගෙනල්ලා දාන අවශ්‍ය වාහන ප්‍රමාණය. ඉතින් අපිට හරි ලේසි. ඒතර අද තියෙන්නේ ඔක්කොම පල්ලෙහා වාහන වාක් කරලා වෙනම ෂටල් සර්විස් එකක් දීලා තියෙනවා. උඩට එනවා. ඒ ෂටල් සර්විස් එකෙන් තමයි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. ඒතකොට මෙතන වාහන තදබදයක් අවදානයක් වෙන්නේ නැහැ. ඔව්. ඊළඟට අපි බොහොම අමාරුවෙන් අල්ලගත්තා තවත් පුජ්‍යලයක්. ජනක උඩල්ලගේ වෙලින්ටන් ඉඳලා. ජනක ඔයගොල්ලෝ දැන් මේ තොරණේ ආධාරය තොරණට දැන් ගොඩක් ආධාර හම්බෙලා. හරි? ඒ ආධාරයෙන් ඔයගොල්ලෝ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ මොකද්ද ඔයගොල්ලන්ගේ ප්ලෑන් එක පොඩ්ඩක් විස්තර ප්ලෑන් එක මේ තොරණෙන් පස්සේ අපි ප්ලෑන් කරගෙන ඉන්නේ මේ පන්සලට විහාරස්ථානයට ආධාරයක් කරලා ඉතුරු මුදල් ඔක්කොම ලංකාවේ වෙනම කොවිඩ් හින්දා අසරණ වෙච්ච ෆැමිලි වලට ඒ අයට ආහාර පාන අඳුම් පැළඳුම් ඒක තාම අපි ඩිසයිඩ් කරලා නැහැ. නමුත් කොවිඩ් හින්දා අසරණ වෙච්ච ලංකාවේ ගොඩක් අයට උදව් කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. අපිට ගන්න දැම්ම කියන්න බෑ. ගානම මක් කියන්න බෑ. ඒනොට දැන් අපි දන්නවා තොරණේ ප්‍රොජෙක්ට් එකේ අපි බලාපොරොත්තු වුණ අපි එස්ටිමේට් එකක් තියෙනවා. ඒ එස්ටිමේට් එකට වැඩිපුර දැන් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මීට සතියකට කලින් උනත් ගණන් බලපුවාම ඔයගොල්ලන්ගේ බජට් එක ආවා. හරි ඊට වඩා දැන් වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඒ වැඩි ප්‍රමාණයෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ කොවිඩ් නිසා අසරණ වෙච්ච පවුල් වලට උදව් කරන එක තමයි. ඒක අපි වෙනම කෙනෙක් ලංකාවේ කතා කරලා ඒවා ඇතරම අපි බොහොම වාසනාවන්තයි ජනක නේද නවසීලන්තේ ඉන්න අපිට කොවිඩ් නැහැ. අපි බොහොම මාස්ක් දාන්න නැතුව අපි බොහොම හොඳින් සතුටින් පහසුවෙන් ඉන්නවා. ඉතින් අපේ නමුත් අපේ ගම්වල අපේ නෑදෑයෝ අපේ ශ්‍රී ලාංකිකයන් බොහොම අමාරුවෙන් අපහසුතාවයෙන් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ ඒ ප්‍රාර්ථනා ඒ අභිප්‍රාය සාර්ථකව කරගන්න අපිත් අපේ සියලුම අපේ ග්‍රාහකයන් අපේ සම්බන්ධ සියලු දෙනාගේම ආශිර්වාද ඔයගොල්ලන්ට මධ්‍යස්ථානාධිපති වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ සමග අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපට මේ ධම්මගවීසි භාවනා මධ්‍යස්ථානය ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්? ඔව්. ධම්මගවීසි භාවනා සේනාසනය කියන්නේ නවසීලන්තයේ වෙලින්ටන් නුවර යාබද වනාන්තරයක පිහිටි සේනාසනය. එතකොට මේක ඇත්ත වශයෙන්ම අරණ්‍ය සේනාසනයක්. මේ අරණ්‍ය සේනාසනය මහ විශාල වනාන්තර ප්‍රදේශයක කෙළවරක තියෙනවා. ඉතින් මේ සේනාසනේ ඉතින් මාසික වැඩසටහන් පැවැත්වෙනවා. මේ කොරෝනා
වෛරසය පවතින කාලෙදී යම් යම් සීමාවන් වලට යටත්ව කටයුතු කරන්න සිද්ධ වුණා. ඉතින් ඒක හැමදෙනාටම පොදු දෙයක්. ඒ වුණත් අපි මේ භාවනා වැඩසටහන් පවත්වනවා, ධර්ම දේශනා පවත්වනවා, ඔන්ලයින් වැඩසටහන් පවත්වනවා. ඉතින් මේ අපේ සේනාසනේ ස්වාමින් වහන්සේලා තුන්නමක් දැනට වැඩ ඉන්නවා. ඉතින් සමාජයේට මේ සේනාසනේ ආගමික වශයෙන් සිද්ධ කරන්න තියෙන වැඩ කටයුතු ප්‍රමාණය නම් හරිම වැඩි. ඉතින් ඒත් වශයෙන්ම ජනගහනය වැඩි වීමත් එක්ක මිනිසුන්ගේ අවශ්‍යතාවයන් එක්ක ඊළඟට ශ්‍රී ලාංකික සහ මේ ඉන්න නවසීලන්ත ජාතික මිනිස්සු වශයෙන් ගත්තම සහ ඉන්ටර්නැෂනලි ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටවල්ට ලබා දෙන ධර්ම සේවාව ගත්තම පස්සේ සියලුම දේවල් මේ සේනාසනෙන් නිස්සද්දව සිද්ධ වෙනවා කියන එක තමයි මට කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ අද මේ කරන කර්තව්‍යය මේ තෝරන් රාජ්‍ය My dear ඒ ගැන brothers and ස්වාමීන් sisters, වහන්සේගේ Lord Buddha has අදහස් attained මොකද? ඇයි මේ වගේ Nibbana, දෙයක් කරන්න but let the Dhamma serve you as the guiding light of your සහයෝගය life. දුන්නේ සහ ඒක කරන්න හේතු කාරණා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්තටම අපි ප්‍රායෝගික බැලුවම මම හිතන්නේ දැන් අරණ්‍ය සේනාසනවල වල යෝගාශ්‍රම වල තොරන් පවත්වන ඒවා නැහැ. එහෙමයි. ශ්‍රී ලංකාවේ වුණත් ආරණ්‍ය සේනාසනවල තොරන් පවත්වන ඒවා ප්‍රදර්ශනය කරන ඒවා නැහැ. මගේ ජීවිත කාලයේදීත් මම Dear දැන් brothers අවුරුදු and sisters, 35 with this architectural spectacular, 40ක් we විතර hope එනවා to bring තොරණක් to life මයිද the 35ක් story විතර of එනවා Vesak, the තොරණක් celebration බලලා of නැහැ Buddha's life, මගේ ජීවිත කාලේ. enlightenment, ඉතින් and Nibbana. දැන් තොරන් සංස්කෘතිය තියෙන ශ්‍රී ලංකාවේ. ඉතින් ඒකෙන් යම්කිසි ජීවිත කතාවක්, ජාතක දේශනාවක් සමාජගත කරනවා. හැබැයි මේ නවසීලන්තයේ මේ විශේෂ මේ නවසීලන්තයේ පවත්වන මේ වෙලින්ටන් නුවර පවත්වන සහ ප්‍රදර්ශනය කරන පළවෙනි තොරණ. On a ඉතින් glorious ලංකාවේ full වගේ moon day හිතිච්ච in තැනක May, හන්දියක Vesak, වගේම as the පාක් Sakya එක tradition, ඉස්කෝලේක කරන වගේ Queen මේ Mahamaya, රටේ wife of King එහෙම තොරන් Siddhartha, පෙන්නලිය is ඒවා on her කරන්න way බෑ. home නීති to හරි the ගොඩයි. village Kollier එතකොට to give birth to her first ඒක නිසා child, දැන් මේ තරුණ Siddhartha. පිරිස මෙච්චර ලොකු කාර්යයක් සිද්ධ කරලා ඉතින් මේකට සුදුසු තැනක් ඒවට පස්සේ අපේ සේනාසනේ මේ යාඩ් එකේ තමයි මේක කරන්නේ. ඉතින් මේ වටපිටාව බලනකොට ගොඩක් මිනිස්සු ගැවසෙනවා. ඒ වුණත් මම මේකට ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ මේගොල්ලන්ට අවසර දුන්නේ එකක් හේතුවක් නිසා. හේතුව තමයි මේ කොරෝනා වෛරසය දැන් අවුරුදු 2ක් විතර කාලයක් යනවා. ඒකට මිනිස්සුන්ගේ මානසික වශයෙන් මිනිස්සුන්ට හරි ඇකිලිලා ඉන්නේ. එනර්ජි බහැලා. ශක්තිය එනවා මිනිස්සුන්ගේ නෑදෑයෝ යනවා. එතකොට අපි මෙහෙ පාංශකෝල දෙනවා ලංකාවේ මැරෙන අයට. 7 දවසේ දානමය පින්කම් සිද්ධ කරනවා වෙන රටවල් මැරෙන අයට මෙහි අයටත් එක්ක. ඉතින් එවැනි වාතාවරණයක මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව අවදි කරන්න ශ්‍රද්ධාවට යම්කිසි ගැම්මක් කුලක් දීම සඳහා මේක උදව් වෙන උපකාර වෙන හැකියාවක් තියෙන නිසා තමයි මම මේකට අතවස්යෙන් මේ වගේ සේනාසනයක වුණත් මේක කැමැත්ත දැක්වේ. මම හිතනවා ඒකෙන් යම්කිසි ඉම්පැක්ට් එකක් යම්කිසි මේ ප්‍රතිඵලයක් සමාජයට ලැබුණයි කියලා ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ඒක මතක් කරනවා. අපි දැන් අපේ මෙහි ඉන්න දරුවෝ ඒගොල්ලෝ තොරණක් දකින්නේ නැහැ කවදාකවත්. මොකද අපි හැමදාම ලංකාවට නිවාඩු යන්නේ දෙසැම්බර් ජනවාරි වලට. ඒතර ලංකාවේ තොරණ නැහැ. ඉතින් ඒගොල්ලෝ හැමදාම තොරණක් දකින්නේ මේ පින්තූරයක විතරයි. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ඇඟට යන්නේ නැහැ. අපි පොඩි කාලේ අපි තොට ළඟ තොරණ, පෑලියගොඩ තොරණ ඒවා අපිට තාමත් ඇස් දෙක වහගත්තාම අපට හිතේ මැවිලා පේනවා. ඉතින් මම හිතන්නේ මේක බොහොම වහන්සේ මේ කරපු කාර්යය ලොකු අපේ තරුණ ළමයින්ට සහ දරුවන්ට ලොකු කාර්යයක් ලොකු උදව්වක්. ඒ වගේම ඒගොල්ලන්ට බුද්ධ ආගම ගැන දැනගන්න බුද්ධ ආගම ගැන ඊට අවදි කරන්න කරපු සහාය කියලා අපට හිතෙනවා. අනිත් එක තමයි මේ මතක් කරන්න ඕනේ දැන් මේකේ මේ ළමයි ඇවිල්ලා වැඩ කරා. දැන් මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ රෑ වැඩ කරොත් එහෙම දවල් වැඩ කරොත් එහෙම දහඩිය දාන රටක් නේ. හොඳට අපේ ඇඳුම් තිවුරු තෙත් වෙනකල් දහඩිය දානවා. මෙහෙම නෙවෙයි දැන් අද රෑ බැලුවම පස්සේ මේක ඇවිල්ලා මේ +7 තියෙනවා. During the month of July, Asala, the great renunciation occurs when Prince Siddhartha, at the robust age of 29, is leading a life of luxury in Kapilavastu. හරි එනර්ජි But එකක්. Energy decides to leave the අනිත් එක තමයි luxurious දන්සල්. royal life මේ in එන search අයට of a life as ලංකාවේ an ඇත්ත asset. වශයෙන්ම දන්සල් On තියෙනවා. the same day, කාලීන වශයෙන් Prince නමුත් Siddhartha's මේ son ඇවිල්ලා is මේ born. සේනාසනේ තොරණත් බලලා ඊට පස්සේ දන්සලකුත් වැඳ පුදාගෙන තව තියෙන මර ඒවත් දැක බලාගෙන යන්න පුළුවන්. මේක හරීම සාන්ත පරිසරයක තියෙන ඉතාමත්ම සාන්ත
සේනාසනයක්. ඉතින් ඒකෙන් මේ සද්ධාවට Prince Siddhartha යම්කිසි ගැම්මක් visits the තමයි royal තියන්නේ. parks, and on his way comes across an old man, an ill individual, and a dead corpse. This interrupts his journey, and he returns to the royal park in the afternoon and comes across an On a glorious full moon day in May, Vesak, as per Sakya traditions, Queen Mahamaya, wife of King Suddhodana, is on her way home to her village Kolya to give birth to her first child Siddhartha. Passing through a park filled with sal trees fully in blossom, Queen Mahamaya beckons for the travelling party to rest a while amongst the hued, fragrant flowers and trees of Lumbini Park. Amidst the serenity of Lumbini Park, standing Queen Mahamaya gives birth to her son Siddhartha. Siddhartha's life was full of merits from the past, and the little prince immediately takes 7 steps to the east, which is unusual for a newborn. Celestial beings and Brahmins arrive to welcome and protect the little prince. During the month of July, Asala, the great renunciation occurs when Prince Siddhartha, at the robust age of 29, is leading a life of luxury in Kapilavastu, but decides to leave the luxurious royal life in search of a life as an ascetic. On the same day, Prince Siddhartha's son is born. Prince Siddhartha visits the royal parks and on his way comes across an old man, an ill individual, and a dead corpse. This interrupts his journey and he returns to the royal park in the afternoon and comes across an ascetic monk and finally decides to leave his royal life. Mara the Evil attempts to interrupt this departure many a times but fails. Prince Siddhartha rides Kantaka, his horse, to the river Anoma and stops at the bank of the river, cuts his hair and throws it to the sky. Here begins Prince Siddhartha's rigorous ascetic practice of 6 years.
In the month of May, on Vesak full moon Poya day, at the age of 35, Siddhartha approached Gaya, where a Bodhi tree is located, and here he was fully enlightened. Again, Mara of the Evil tries to interrupt his enlightenment by creating many fearful images. After entering full enlightenment, Bodhisattva starts Anapanasati meditation, which is mindfulness of breath. First watch of night, Bodhisattva achieves the knowledge of recollection of numberless former existence. Second watch of the night, he achieves the divine eye, which he sees the birth and death of humans. During the third watch of night, Bodhisattva starts seeing through cause and effect of all conditioned things and realizes the Four Noble Truths and attains Nibbana. After attaining Buddhahood, experiencing the peace of achievement, freedom of suffering, Lord Buddha spent more time contemplating the depth of Dhamma. After 7 weeks, in July Asala, Lord Buddha starts his journey to Varanasi, pondering upon who he should teach Dhamma to. He realizes the ordinary worldling's mind are covered with defilements. Traveling to Isipatana forest in Varanasi, Lord Buddha teaches 5 ascetics the Four Noble Truths: the suffering, the cause of suffering, the cessation of suffering, and the path leading to the cessation of suffering. From listening to Lord Buddha's sermon, the oldest monk of the group accomplishes the Dhamma. In this way, 45 years, Lord Buddha imparts Dhamma to humans and devas.
Lord Buddha, at the age of 80, is traveling to Kusinara, the kingdom of Malla, with his assistant monk, Venerable Ananda. In the Malla park, Lord Buddha is about to pass way into Nibbana. Lord Buddha lays on a bed prepared between two sal trees and begins to preach to Venerable Ananda. He sermons to be vigilant and be mindful of the practice of Dhamma. All conditioned things are subject to vanish, and nothing is permanent. Lord Buddha then peacefully passes away. His body is kept for 7 days for respect and veneration, and then cremated. My dear brothers and sisters, Lord Buddha has attained Nibbana. But let the Dhamma serve you as the guiding light of your lives.